හරි. දැන් එතකොට අපි බලන්න යන්නේ LKCC එක the effect of changes in foreign currency exchange. එතකොට මෙතනදී අපි බලන්නේ foreign exchange rates ගැන විතරයි. foreign exchange එකෙන් මොකක්ද වෙන්නේ කියන එක. එතකොට දැන් මෙතන අපේ පළවෙනි slide එකෙන් අපිට පෙන්නලා තියෙනවා ඇයි අපි foreign transaction translate කරන්න ඕනේ කියන එක. එතකොට ඒකට reason දීලා තියෙනවා පළවෙනි එක ගත්තොත් facilitate the presentation of consolidated financial statement that allow readers to see the performance of a multinational company total operation of both domestic and foreign. එතන මෙතනදී වැදගත්ම කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕනේ සාමාන්‍යයෙන් මල්ටිනේෂනල් කම්පැනි එකක් කියලා කියන්නේ සාමාන්‍ය රටවල් ගොඩක තියෙන කම්පැනි එකක්. එතකොට ඒ රට ඒ කම්පැනි එක එක රටක නෙමෙයි තියෙන්නේ. එක රටක නෙමෙයි කියලා කියන අපි දන්නවා රටෙන් රටකට ෆොරින් කරන්සි වෙනස් වෙනවා. එතකොට කරන්සි එක වෙනස් වෙනවා කියලා කියන්නේ යාළුවගේ ට්‍රාන්සැක්ෂන් එතකොට යාළුවා රෙකෝඩ් කරගන්නේ ඒ රටේ තියෙන කරන්සි එකෙන්. එහෙම නැත්නම් වෙන කරන්සි එකකින් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි කොන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදනකොට අපිට සිද්ධ වෙනවා මේ ඔක්කොම එක කරන්සි එකකින් පෙන්වන්න. එහෙම නැති වුණොත් අපිට කොන්සොලිඩේට් කරන්න බෑ. කොන්සොලිඩේෂන් පාඩමේදී ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට ඒ කොන්සොලිඩේට් කරගෙන අපිට ලයින් අයිටම් බයි ලයින් අයිටම් ගන්නකොට ඒක මේක එකම කරන්සි එකකින් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ foreign transaction translate කරන්නේ. ඊළඟ එක ගත්තොත් facilitate the measurement of the firms exposure to foreign exchange. foreign exchange risk එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම facilitate the recording of foreign currency transaction. example foreign currency sale එකක් එහෙම නැත්නම් purchase නැත්නම් borrowings lending and consolidated entities reporting currency. Facilitates reporting domestic accounts to foreign audience of interest. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාවේ තියෙන කම්පැනි එකක් නම් ශ්‍රී ලංකාවේ ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක් කරනවා නම් එතකොට අපි එකට කියනවා එයාලා සාමාන්‍යයෙන් ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරන්න ඕනේ රුපීස් වලින් කියලා. ඒක අපි ඉස්සරහදී කතා කරනවා ඒකට මොනවද රීසන් කියලා. එතකොට අපි එයාලා ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරන එකට කියනවා රිපෝටිං කරන්සි. එතකොට දැන් එයාලගේ රිපෝටිං කරන්සි එක සහ එයාලා ප්‍රසන්ට් කරන්න හදන කරන්සි එක වෙනස් වෙන්න පුළුවන්. එක දෙකක් වෙන්න පුළුවන්. එතකොට තමයි අපිට මේක කරන්සි ට්‍රාන්ස්ලේට් කරන එක ඕන වෙන්නේ. ඊළඟ ගත්තොත් LKCC එකේදී අපිට ස්ටෑන්ඩඩ් එක ඇප්ලයි වෙන්නේ මෙතන දැන් කියලා තියෙනවා LKS 39 එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන එකට මේ LKCC එක කියන එක ඇප්ලයි වෙන්නේ නැහැ කියලා. ඒකට එක්සෙන්ෂන් එකක් වෙනවා අපේ LKS 39 foreign exchange rates කියන LKS එකේදී. ඊට පස්සේ දෙවිලට කියලා තියෙනවා in translating the resultant financial position of foreign operation that are included in the financial statement of that entity by consolidation, proportionate consolidation or equity method. ඒ කියලා තියෙනවා අපිට translate කරන්න පුළුවන් result financial position එකේ දීලා තියෙනවා. එතකොට අපිට ඒකට consolidation ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම consolidation එකක් හරි proportionate consolidation එකක් හරි නැත්නම් equity method එකක් පාවිච්චි කරලා ඒව කරන්න පුළුවන්. ඒ වගේම තමයි in translating an entity's result of financial position into the presentation currency. එතකොට උදාහරණයක් දාලා තිනවා dollar to LKR. අපි ඩොලර් වලින් නම් transaction කරන්නේ. එතකොට අපි reporting currency විදිහට ඩොලර් පාවිච්චි කරනවා. අපිට ඒක හැබැයි ලංකාවේ තියෙන අදාළ authorities වලට දෙන්න ගියොත් එහෙම ඒක LKR වලට අපි convert කරලා හදා ගන්නවා. ඒතර මෙතන තියෙනවා functional currency. එහෙම නැත්නම් අර අපි reporting currency කියන එක functional currency එක අපි ඇයි වෙන කරන්සි එකකින් කරන්න හේතුව. දැන් අපිට බැලුවොත් එහෙම අපි රටවල් දෙකක තියෙන කම්පැනි එකක් නම් අපේ revenue එකට වැඩිම ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන්නේ මොන කරන්සි එකෙන්ද කියලා බලන්න ඕනේ. ඒ කරන්සි එක තමයි අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂනල් කරන්සි එක විදිහට ගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රයිසින් පොලිසි එකට මොකක්ද ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන කරන්සි එක. එතකොට මේ දීලා තියෙන්නේ for functional currency එක decide කරන්න ගන්නකොට බලන මේ තියෙන conditions වගේ.
ඊට පස්සේ කියනවා අපිට functional currency is not obvious. When the functional currency is not obvious, management uses its judgment to determine the functional currency that most faithfully represent the economic effect of the underlying transaction event and conditions. අපි හරිම කරන්සි එක පාවිච්චි කරනවා කියලා කියන්නේ. functional currency එක faithful නැත්තම්. The foreign operations ගැන කියනකොට foreign operations of an entity included any subsidiary, associate, joint venture, branch which conducts business in a country report or in a currency which is different from those of the reporting entity. ඊළඟට definition ටිකක් දීලා තිනවා foreign currency කියන්නේ මොකද්ද? foreign currency කියලා කියන්නේ එතකොට in a currency other than the functional currency of an entity. entity එක report කරන currency ගැරෙන්න අනිත් ඔක්කොම currency අපි foreign currency කියලා සලකනවා. ඒකම presentation currency is the currency in the which functional statement are presented. In financial statements present කරන currency එකට තමයි කියන්නේ presentation currency. ඒ වගේම spot exchange rate in exchange rate for immediate delivery. spot exchange rate කියන්නේ අර නිකන් එක දවසකට වගේ කියනවා හරියට මේ එදාට rate එක වගේ. so closing rate කියලා කියන්නේ the spot exchange rate at the balance sheet date. balance sheet එකේ closing date එකට තියෙන exchange rate එක. ඒ වගේම තමයි monetary units of currency held in assets and liabilities to be obvious to be received or paid in a fixed or determinable number of units currency. The essential feature of a monetary item is a right to receive or an obligation to deliver a fixed or determined number of units of currency. මෙතනදී කියලා තියෙන්නේ එතකොට asset එකේ liability එකක් හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ receive එක්ක right to receive වෙන්න ඕනේ. එහෙම නැත්නම් received or paid වෙන්න ඕනේ. ඒතකොට මේක මේ numbers තියෙන ඒවා currency වලින්. ඊළඟට non monetary items කියලා කියන්නේ මේකට example දෙනවා cash, bank balances, trade receivables, trade creditors ඒ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ monetary item කියන ඒවාට examples. ඒ වගේම non monetary item කියලා කියන්නේ the essential features of a non monetary item is a absence of a right to receive or an obligation to deliver fixed or determinable number of units of currency. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් උදාහරණ විදිහට non monetary item විදිහට goodwill එක non current assets. එතකොට ගොඩක් මතක තියාගන්න non current asset ඔක්කොම machine වගේ non current asset ඔක්කොම වැටෙන්නේ non monetary items. ඊළඟට reporting foreign currency transaction in the functional currency. So initial recognition එක අපි කරන්නේ a foreign currency transaction is a transaction that is a dominated or required settlement in the foreign currency. A foreign currency transaction shall be recorded on initial recognition in the functional currency by applying to the foreign currency amount of the spot exchange rate between the functional currency and the foreign currency at the date of transaction. So මෙතන කියලා තියෙනවා අපිට transaction එක වෙන date එකට තියෙන spot exchange rate එක අපි ගන්න ඕනේ. ඒ spot exchange rate එක අරගෙන අපි convert කරන්න ඕනේ අපි functional currency එකෙන් වෙච්ච transaction එක convert කරනවා presentation currency එකට spot exchange rate එක use කරලා. ඒක තමයි initial recognition එක විදිහට අපිට දීලා තියෙන්නේ. ඊළඟට reporting at subsequent balance sheet. At each balance sheet date, foreign currency monetary item shall be translated using the closing rate. මොන දැන් මෙතන කියලා තියෙනවා අපිට වැදගත්ම part ටිකක්. අපි අපේ balance sheet එකේ තියෙන monetary item ටික translate කරන්න ඕනේ functional currency එකේ ඉඳලා presentation currency එකට පාවිච්චි කරන්න ඕන rate එක තමයි closing rate එක. ඒතර closing rate එක කියන එක අපි කලින් කිව්වා. non monetary item එකක් තියෙනවා නම් අපේ balance sheet එකේ ඒක measure කරන්න ඕනේ historical cost එකට. එහෙම නැත්නම් foreign currency shall be translated using the exchange rate at the date of the transaction. machine එකක් වගේ ගත්තොත් අපි example එකකට machine එක purchase කරපු date එකට තියෙන spot exchange rate එක අරගෙන ඒ rate එකෙන් තමයි අපි translate කරන්න ඕනේ.
ඒ වගේම තමයි non monetary item එකක් නම් අපිට තව විදිහක් තියෙනවා that are measured at a fair value. ඒතර අපිට monetary item එකක් නම් closing rate එකට දාන්න තියෙන්නේ කෙක් පාරම balance sheet එකේ තියෙන monetary item එකක් නම්. ඒතර balance sheet එකේ තියෙන non monetary item එකක් නම් කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් historical එක, අනිත් එක fair value එක. historical එක නම් අපි purchase කරපු නැත්නම් transaction එක වෙච්ච දේ තියෙන exchange rate එක බලලා එකෙන් translate කරනවා. fair value එකට ගත්තොත් එහෙම fair value එක ඩිටර්මයින් කරපු නැත්නම් recognize කරපු දවස් exchange rate එක බලලා ඒක translate කරනවා. ඊළඟට recognition of exchange differences. එතකොට difference එකක් තිබ්බොත් exchange monetary items the exchange difference is recognized in the statement of comprehensive income in the period of which exchange difference arises. එතකොට exchange difference එකක් තියෙනවා නම් අපි ඒක comprehensive income එකට දාන්න ඕන කියලා කියනවා. මෙතන තව දෙයක් කිව්වොත් ආයෙත් සමරියක් වගේ කිව්වොත් එහෙම අපි දැන් මතක තියාගන්න ඕනේ අපේ income සහ expenses අපි recognize කරගන්නවා. එතකොට මම විස්තරයක් කතා කරනවා rate එක ආයෙ මම කියන්නේ. හරිද මේකත් හරි. ඊළඟට recognition of exchange differences. There are few expectations into the general rule that exchange difference should be recognized in the statement of comprehensive income when the borrowing costs are capitalized as per LKS 23. Then any exchange differences are also capitalized and not recognized in the statement of comprehensive income. මෙතන කියලා තියෙන්නේ LKS 23ට අදාළ exchange difference එකක් එනවා නම් ඒ exchange difference එක මෙතනදී income statement එකට recognize කරන්න බෑ කියන එක. නැත්නම් අපි comprehensive income එකට recognize කරන්න බෑ කියන එක. LKS 23ට අදාළ exchange difference එකක් කියනවා නේද? මොකද අපි LKS 23 කතා කරද්දී කිව්වා exchange difference කියලාත් එකක් තියෙනවා අපේ borrowing cost එකට capitalize කරන්න පුළුවන් එකක්. ඒ නිසා තමයි බැරි. ඊට පස්සේ non monetary item එකක් if gain or loss or non-monetary item they recognize directly into the equity. එතන මෙතනදී non-monetary item එක gain or loss එකක් එනවා නම් අපි ඒක equity එකට recognize කරනවා. Some gain or losses arising on a revaluation of මේ property plant equipment, then exchange component of that gain or loss recognized directly to the equity. ඊළඟට if gain or loss non-monetary item is recognized in the statement of comprehensive income, financial instrument measured at a fair value through profit or loss, then exchange component of that gain or loss recognized in the statement of comprehensive income. දැන් මෙතනදී කියලා දෙනවා අපිට non-monetary item එක gain or loss එකක් තියෙනවා නම් අපිට ඒක recognize කරන්න පුළුවන් comprehensive income එකට. ඊළඟට තියලා දෙනවා අපිට change in functional currency. When there is a change in an entity functional currency, the entity shall apply the translation procedure applicable to the new functional currency respectively from the date of the change. Change වෙච්ච date එකේ functional currency එක change කරපු date එකේ ඉඳලා අලුත් functional currency එකෙන් අපිට එතකොට translation එක කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. In other words, translation entity translates all item into the new functional currency using the exchange rate at the date of change. Use of presentation currency other than the functional currency. Translation to the presentation currency, an entity may present its financial statement in any currency. If the presentation currency differs from the entity's functional currency, the translation is a result of financial position in the presentation currency. එතකොට අපිට අපේ functional currency එක වඩා presentation currency එක වෙනස් නම් අපිට translation එකක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට translation එකක් කරනකොට මතක තියාගන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එක තමයි වැදගත්ම ටික පාඩමේ දීලා තියෙන්නේ. එතකොට අපිට the result of the financial position of an entity shall be translated into the different presentation currency using following procedures. පළවෙනි එක තමයි asset and liabilities. balance sheet එකේ තියෙන asset and liabilities. අපි ඒක convert කරන්න ඕනේ closing rate එක පාවිච්චි කරලා. closing rate එක අපි කලින් කතා කරා. ඒකට අපි
asset and liabilities translate කරන්නේ closing rate එකට. income and expenses තියෙනවා නම් අපි ඒවා translate කරන්නේ average rate එකට. average rate එක කියලා කියන්නේ අර opening rate එකයි closing rate එකයි එකතු කරලා එතකොට අපි දෙකෙන් බෙදලා හදා ගන්නවා average rate එක. එතකොට average rate එකට තමයි අපි income and expenses වලට translate කරන්නේ. ඒ වගේම all resulting exchange differences shall be recognized as a separate component of a equity. ඒ වගේම disclosures දීලා තියෙනවා. An entity shall disclose the amount of exchange differences recognizing profit or loss expect for those arising on financial instrument measured at the fair value through profit or loss. එතන කියලා තියෙනවා අපිට exchange difference එකක් තියෙනවා නම් profit or loss financial instrument එකෙන් නැතුව financial instrument එකෙන් නැතුව exchange difference එකක් තියෙනවා නම් profit or loss එකට ඒක දාන්න පුළුවන්. ඒ වගේම ඒක දාන්න අපි equity එකට second point එක B එකෙන් කියනවා equity එකට දාන්න ඕනේ කියලා. Reconciliation of amount of such exchange difference at the beginning and the end of the period. ඒතර beginning එකේ end එකේ දෙකේම අපි reconciliation එකක් කරගන්න ඕනේ මේ amount. When the presentation currency is different from the functional currency, that fact shall be stated together with the disclosure of the functional currency and the reason for using different presentation character. මෙතන අපි කියලා දෙනවා presentation currency එක ඇයි පාවිච්චි කරන්නේ functional currency එක ඇයි අපි පාවිච්චි කරන්නේ ඒකට හේතුව මොකක්ද කියලා කියන්න ඕනෙලු. ඉතින් disclose කරන්න ඕනේ. When there is a change in the financial currency of either of reporting entity or significance foreign operation, that fact and the reason for the exchange in functional currency shall be disclosed. ඇයි අපි change කරන්න කියන එක disclose කරන්න ඕනේ. When an entity presents its financial statement in a currency that is different from its functional currency, it shall describe the financial statement as complying with Sri Lanka accounting standard only if they comply with the all requirement of each applicable standard. අවසාන වශයෙන් කියලා දෙනවා අපිට entity එක financial statement present කරනකොට presentation currency එක functional currency එකෙන් වෙනස් වෙනවා නම් ඒක describe කරන්න ඕනෙලු LKS ශ්‍රී ලංකා accounting standards වලට අනුව. හරි එතකොට එච්චරයි තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකේ. ඊළඟට තියෙන ගාන හදන්න ගාන හැදුවම ඔය කරන විදිහ ඔක්කොම ටික එක්ස්ප්ලেইন වෙනවා හරියට. ඒතර ගාන ඊළඟට අපි බලමු කොහොමද හදන්නේ කියලා. කන්වර්ට් කරන ටික ට්‍රාන්ස්ලේෂන් කරන ටික එතකොට ගාන හැදුවම හරියටම පැහැදිලි වෙයි.